ඔබ කවුරුත් දන්නවා අලුත් අවුරුද්ද එළඹෙනවත් එක්කම ආණ්ඩුව වැඩබදු අනුපාතය වැඩි කරා. ඇත්තටම කලින් 11%ක්ව තිබිච්ච අනුපාතය පහුගිය අයවැයේදී ආණ්ඩුවම යෝජනා කරා එය අනුපාත කීපයකට 0.1 ඒ වගේම 8% ඒ වගේම 12.5 කියන අනුපාත තුනට වැට් අනුපාතයන් යොදා ගන්න. නමුත් ඊට පස්සේ නැවත අයවැයක් ඉදිරිපත් කළා ගරු අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා ඒ යෝජනා කරපු වැඩබදු අනුපාතය නෙමෙයි 15%ක් සියලුම භාණ්ඩ හා සේවා මත වැඩබදු අය කරන්න රජය තීරණය කළා තියෙනවා කියලා. මොකද මේ යෝජනාව ඉදිරිපත් කළාට මේ වෙනකන් ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවේ සම්මත කළා නැහැ. එහෙම සම්මත නොකරන තත්ත්වයක් යටතේ පහුගිය අවුරුදු සමයේ හදිසියෙම හරියටම ගත්තොත් අප්‍රේල් මාසේ 11 වෙනිදා මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිතව දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා 11%ක්ව තිබිච්ච වැඩබදු අනුපාතය 15%ක් කරන්න. ඒ 15%ක් කරද්දී මෙතෙක් වැඩබද්ද නොපැනවූ වැඩබද්ද පනවලා තිබිච්ච නැති භාණ්ඩ හා සේවා කීපයක් වැඩබදු යටතට යටත් කරලා තියෙනවා. වැඩබද්ද විතරක් නෙමෙයි ජාතිය ගොඩනැගීමේ බද්ද. ජාතිය ගොඩනැගීමේ බද්දත් 2%ක් පහුගිය කාලේ තිබුණා. හැබැයි සමහර භාණ්ඩ හා සේවාවන් ඒ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරලා තිබුණා. නමුත් අප්‍රේල් 11 වෙනිදා ආණ්ඩුව ගත්ත තීරණයත් එක්ක ශේෂ්ඨ කීපයකටම වැඩබද්දත් අලුතෙන් පැනවෙනවා. ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්දත් අලුතෙන් පැනවෙනවා. අප්‍රේල් 11 වෙනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආර්.එච්.එස්. සමරසිංහ මහතා විසින් කමිෂනර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ලෑන්ඩ් රෙවෙනියු දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට වෙත මේ ලිපිය අවලා තියෙනවා. ඒ ලිපියේ හරි පැහැදිලිව වැට් අනුපාතය වෙනස් කිරීම 15%ක් කිරීම පිළිබඳවත් කාර්තුවකදී යම්කිසි කෙනෙක්ගේ ආදායම රුපියල් මිලියන 3 ඉක්මවනවා නම් ඒ සෑම පුද්ගලයෙක්ම මේ වැඩබදු වලට යටත් වෙනවා කියන එකත් වසරකදී මිලියන 12කට වැඩි ආදායමක් උපයන අය මේ වැඩබද්දට යටත් වෙනවා කියන එකත් සඳහන් වෙනවා. මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙතෙක් වැඩබදු අය නොකරපු සේවා කීපයක්. පළවෙනි එක තමයි supply of telecommunication services. ඒ කියන්නේ විදුලි සංදේශන සේවාව. ඒ වගේම විදුලි සංදේශන වලට අයත් වෙන උපකරණ ජංගම ස්ථාවර දුරකථන වලට අදාළ උපකරණ සියල්ල මේ වැඩබදු වලට අයත් වෙනවා. ආණ්ඩුව පහුගිය දවස්වල කිව්වා විදුලි බලය මේකට ඇතුළත් කරේ නැහැ කියලා. නමුත් ඇත්තටම ගත්තොත් ජාතිය ගොඩනැගීමේ බද්ද මේ ලේඛනයට අනුව ඉතා පැහැදිලිව තියෙනවා අලුතෙන් විදුලි බලයටත් එකතු කරලා තියෙනවා. Supply of electricity, telecommunication services, lubricants, supply of goods or services to any specified projects other than housing projects. එතකොට මෙතෙක් ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි බිලට අය කරේ නැහැ. නමුත් මේ දැනුම් දීමත් එක්ක අලුතෙන් විදුලි බිලට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දුරකථන බිල් සඳහාත් දුරකථන ගාස්තු සඳහාත් ජාතිය ගොඩනැගීමේ බද්දක් මෙතෙක් අය කරේ නැහැ. ඒකට දැන් අලුතෙන් දුරකථන බිලටත් 2%ක් ජාතිය ගොඩනැගීමේ බද්දක් එකතු වෙනවා. මේ හරි පැහැදිලි සෞඛ්‍ය සේවා සඳහා අලුතෙන් වැඩබද්ද පනවලා තියෙනවා. ඒ නිසා මුදල් ඇමතිවරයා කිව්වේ විදුලි බලය මේකට අයිති වෙන්නේ නැහැ කියලා. නමුත් ඔහු කතා කරේ නැහැ මේ ජාතිය ගොඩනැගීමේ බද්ද ගැන. ඒක හැංගුවා. ජාතිය ගොඩනැගීමේ බද්ද මේ ලිපියට අනුව අනිවාර්යයෙන්ම සෑම විදුලි බිලකටම එකතු වෙනවා.
අපි දුරකථන බිලක් ගත්තොත් මෙතෙක් දුරකථන බිලට එකතු වුණේ සෙස් බද්ධ 2%යි විදුලි සංදේශ බද්ධ 25%යි. ඒ එහෙම ගත්තම 27%ක බද්දක් තමයි ඇත්තටම මෙතෙක් පනවලා තිබුණේ. නමුත් දැන් අලුත් බදු පැනවීමත් එක්ක 25%ක් එනවා ටෙලිකොමියුනිකේෂන් බද්ද, 2%ක් එනවා සෙස් බද්ද, ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්ද 2%ක් එකතු වෙනවා. ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගන්නවා නම් ඒ සඳහාත් ඒ දුරකථන ඇමතුම් සඳහා වෙනම 2%ක් බදු අය වෙනවා. ජාත්‍යන්තර දුරකථන අපි පැත්තකින් තිබ්බොත් මුළු බදු ප්‍රතිශතය 44ක් වෙනවා. 25%යි 15%යි වැඩ් බද්ද, ඒ දෙක එකතුව 40%යි, සෙස් බද්ද 2%යි, NBT එක 2%යි, එකතුව 44%යි. එහෙම ගත්තම රුපියල් 100ක රීලෝඩ් එකක් දැම්මොත් රුපියල් 66යි ඇත්තටම කතා කරන ඒවට අය කරන්නේ. ඉතුරු 44%ම, ඒ කියන්නේ රුපියල් 44ම ආණ්ඩුවට ගෙවන බදු. රුපියල් 1000ක මාසික දුරකථන බිලක් යම් කිසි කෙනෙකුට આવොත් ඒකෙන් රුපියල් 440ක්ම ආණ්ඩුවට ගෙවන බදු. මේක පැහැදිලිවම සාමාන්‍ය ජනතාව මත ගහපු බද්දක්. ආණ්ඩුව කිව්වේ අයවැය ලේඛනෙත් ඉදිරිපත් කරේ මෙතෙක් තියෙන ඍජු බදු සහ වක්‍ර බදු අනුපාතයන් වෙනස් කරනවා කියලා. වක්‍ර බදු අඩු කරන්න ඕනි. වක්‍ර බදු ජනතාව මත පටවපු බද්දක්. ඒක වැරදි. ඒ නිසා වක්‍ර බදු අනුපාතය අඩු කරලා ඍජු බදු අනුපාතය වැඩි කරනවා කියලා තමයි කිව්වේ. ඇතරම කලින් තිබුණේ 20%යි ඍජු බදු අනුපාතය, 80%යි වක්‍ර බදු අනුපාතය. ආණ්ඩුව කිව්වා ඒක 40-60ට ගේනවා කියලා. ඒ කියන්නේ ඍජු බදු 40%ට, වක්‍ර බදු 60%ට වෙනස් කරනවා කියලා. නමුත් මේ අලුත් වැඩබද්ද ශේෂ්ඨ කීපයකට හඳුන්වා දීම හරහා ආණ්ඩුව කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒකට පරස්පර දෙයක්. ඒ කියන්නේ ඍජු බද්ද 10%ට අඩු කරලා වක්‍ර බද්ද 90%ට වැඩි කරලා තියෙනවා. වක්‍ර බද්ද කියන්නේ මේ රටේ වැඩ කරන ජනතාව මත ගහන බද්ද. ගොවියා, කම්කරුවා, දීවරයා විවිධ ශේෂ්ත්‍රවල රැකියාව නියුක්ත සාමාන්‍ය ජනතාව මත ගහපු බද්දක් තමයි මේ වක්‍ර බද්ද කියලා කියන්නේ. නිසා ජාත්‍යන්තර කම්කරු දිනය සමරනකොට සමරලා පහවදා එළි වෙනකොට ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාව මත අලුත් බද්දක් පටවලා ඒ වැඩ කරන ජනතාව තවත් පීඩාවට පත් කරලා තියෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා මේ වැඩි කරපු බදු විශේෂයෙන්ම පෞද්ගලික සෞඛ්‍ය ආයතන, ඒ කියන්නේ පෞද්ගලික රෝහල් වලට, පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට වැඩි කරපු බදු නිදහස් අධ්‍යාපනයේ සඳහා එකතු කරනවා කියලා. මේක පට්ටපල් බොරුවක්. මොකද ආණ්ඩුව කරන්නේ මේ බදු ඒ ආයතන මත ගහලා ඒ ආයතනවල මිල වැඩි කරාට පස්සේ ඒ ලැබෙන ආදායම මහ භාණ්ඩාගාරයට ගියාට පස්සේ මෙතෙක් අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන් කරපු මුදල අඩු කරලා ඒක අයින් කරලා අර එකතු කරගන්න ඒවා එතෙන්ට ආදේශ කරනවා. එච්චරයි. ඒ නිසා මේකෙන් මේ අලුතෙන් ඒවා අධ්‍යාපනයට සෞඛ්‍යයට කියලා වෙන් වෙන්නේ නැහැ. පෞද්ගලික රෝහල් මත, පෞද්ගලික අධ්‍යාපන ආයතන මත අය කරන මේ වැඩබද්ද වෙනම ගණනය කරලා ඒවා වෙනම එකතු කරලා ඒ ටික නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට යනවද? එහෙම ක්‍රමයක් අපේ රටේ නැහැ. මේ ආයතන මත බදු පැනවෙනවා. ඒ බදු සියල්ල මහා භාණ්ඩාගාරයට එකතු වෙනවා. මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයෙන් තීරණය කරනවා ඊළඟ අවුරුද්දට සෞඛ්‍යයට කොච්චරද, අධ්‍යාපනයට කොච්චරද කියලා. ඒකෙදි අර එකතු කරපු ගාන මෙතෙන්ට යදනවා කියලා එහෙම ගණනය කිරීමක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. අදත් වෙන්නේ නැහැ. වෙන්නේ දේ තමයි දැන් යොදවලා තියෙනවා නම් අධ්‍යාපනයට සෞඛ්‍යයට දෙයක් ඒ ප්‍රමාණය මහා භාණ්ඩාගාරයෙන් වෙන් වෙයි. නිසා මේවා එකතු කරලා නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා ජනතාව රවට්ටන්න කියන කතාවක් මිසක් ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බදු හරහා ආණ්ඩුව ඇත්තටම කරලා තියෙන්නේ පැහැදිලිවම මෙතෙක්
ඍජුබදු අනුපාතය තිබිච්ච ඍජුබදු අනුපාතය අඩු කරලා සාමාන්‍ය ජනතාව මත පනවන බද්ද වැඩ බද්ද වැඩි කරලා සාමාන්‍ය ජනතාව මත බදු බර බදු පීඩනය වැඩි කරපු එකක්. ඒ නිසා මේක කිසිසේත්ම මේ රටේ වැඩ කරන ජනතාව අනුමත කරන එකක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව ආණ්ඩුවට අවධාරණය කරනවා මේ වැඩි කරපු බද්ද වහාම වෙනස් කරන්න. මේක සාමාන්‍ය ජනතාව මත පටවන බද්දක්. ආණ්ඩුව තමන්ගේ නාස්තිකාර වියදම් ඒවා හැම වැඩි කරගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට බිල්ඩින් එකක් ගන්න මාසික රුපියල් 2 කෝටි දශලක්ෂයක වියදමකින් ඒ ගොඩනැගිලි මිලදී ගන්නවා මේ කුරියට ගන්නවා. අවුරුදු 5කට වැඩ බද්දත් එක්ක ඒකේ මුළු වියදම රුපියල් කෝටි 154ක් වෙනවා. එවැනි අධික නාස්තිකාර වියදම් ආණ්ඩුව කරමින් තියෙනවා. ටෙලිකොම් සමාගමේ සභාපතිවරයාගේ මාසික නිවාස කුලිය සඳහා ඩොලර් 5000ක් ඒ කියන්නේ 7,50,000ක් රුපියල් 7,50,000ක් නිවාස කුලිය විතරක් වෙන් කරන තීන්දුව ගන්න. ඉතින් එවැනි නාස්තිකාර වියදම් කරන ගමන් සාමාන්‍ය ජනතාව මත මේ බදු පැටවීම බරපතල අසාධාරණයක්. ඒ අසාධාරණය මේ රටේ ජනතාව දරා ගන්න සූදානම් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රටේ ජනතාව මත පටවපු මේ බදු බර වහාම ඉවත් කරලා මේ බදු ක්‍රමය වහාම වෙනස් කරන්න ඒ බලපෑම අපි ආණ්ඩුවට කරමු. මේ දිනේට දින කීපයක් තිබියදී බදු බර පැටවීම සම්බන්ධ කාරණේ ගත්තොත් ඇත්තටම මේ ආණ්ඩුව දැන් මේ කියලා තියෙන්නේ වැඩ කරන ජනතාව පරිහරණය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු කරපළා කියලා. මේ දිනේ සමරලා එළියට එනකොට ආණ්ඩුව දාගෙන තියෙන තේමාවකුත් මේ පාර මේ දිනේදී මේ කැපකරීමේ ගුණය පෙන්වන තේමාව. ඒ කියන්නේ ආණ්ඩුවේ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ තේමා වෙලා තියෙන වැඩ කරන ජනතාව කැප කරන්න ඕන කියලා. දැන් මෙච්චර කල් මේ රටේ වැඩ කරන ජනතාවගේ තේමාවන් උනේ සහ ඉදිරිපත් කිරීම තිබුණේ අයිතීන් දිනා ගැනීම සම්බන්ධ සටන අරගලයක්. ඒතර එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ හැමදාමත් වගේ වැඩ කරන ජනතාවට කප්පාදුව ඉදිරිපත් කරන මේ දිනයකට සූදානම් වෙනවා. කප්පාදු කිරීමේ වටිනාකම කැපකිරීමේ වටිනාකම කියලා දෙන්නයි යන්නේ මේ පාර වැඩ කරන ජනතාවට. දැන් ආණ්ඩුවත් මොකද දන්නේ මේ වෙනකොට කරලා තියෙන කැපකිරීම. ලෝකේ තියෙන ලොකුම ඇමති මණ්ඩලය හදාගෙන තියෙනවා. ඔය ඇමතිවරු එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. අඩුම තරමින් ඔය ආණ්ඩුව තුල ඉඳිමින් ඇමතිකම් ටිකක්වත් අත්හැරලා පෙන්වන්න. හවුල් ආණ්ඩුවක් තියාගන්න ඕන නම් පක්ෂ දෙකට එකතු වෙලා ඇමතිකම් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්බන්ධ වෙලා කරන්න පුළුවන්කම දෙනවා. ඒතර ආණ්ඩුව පැත්තෙන් කිසිම කැපකිරීමක් පෙන්වන්නේ නැතුව, මැති ඇමතිවරුන්ගේ පැත්තෙන් කිසිම කැපකිරීමක් පෙන්වන්නේ නැතුව වැඩ කරන ජනතාවට කැපකිරීම ගැන උගන්වන කියලා දෙන මේ රැලියක්, මේ පෙළපාලියක් තියන්න තමයි දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ. අපි දැක්ක පහුගිය අයවැයේදී මේ රටේ වැඩ කරන ජනතාවට මේ අවුරුද්දේ ඉඳලා විශ්‍රාම වැටුප කප්පාදු කළා. මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප දැන් කප්පාදු කරලා තියෙන්නේ. එතකොට වැඩ කරන ජනතාවට තිබෙනවා මේ විශ්‍රාම වැටුප නැවත දිනා ගැනීමේ සටන. කැපකිරීමේ සටන නෙමෙයි. විශ්‍රාම වැටුප දිනා ගැනීමේ සටන. ඒ වගේම ගත්තම පෞද්ගලිකාංශයට රුපියල් 2500ක් දෙනවයි කියලා කිව්වා. දැන් ඒක කප්පාදු කරපු පනතක් එවලා තිනවා ආණ්ඩුව. ඒ නිසා පෞද්ගලිකාංශය ගත්තමත් වැඩ කරන ජනතාවට විශේෂයෙන්ම තියෙනවා තමන් වැඩ කරන ප්‍රමාණයට සාධාරණ වැටුපක් දිනා ගැනීමේ සටන. අරගලයක් තියෙනවා. ඒක කැපකිරීමේ අරගලයක් නෙමෙයි. දිනා ගැනීම සඳහා වන අරගලයක් සටනක් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ විශේෂයෙන් සේවකයන්ට බලපාන ආකාරයට පොදුවේ සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන නීති සංශෝධන ප්‍රමාණයක් ආණ්ඩුව මේ වෙනකොට ගෙනල්ලා තිබෙනවා. එතකොට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීමේ නීති පද්ධතිය දිනා ගැනීමේ අරගලයක් වැඩ කරන ජනතාවට මේ වෙලාවේ විශේෂයෙන් ගෙනල්ලා දීලා තිබෙනවා. අපි කවුරුත් දන්නවා පහුගිය මැතිවරණ සමයන්වලදී ඊට පෙරත් සාකච්ඡා වුණේ පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් දිනා ගන්න.
ඒක තමයි තිබ්බ සාකච්ඡාව. දැන් කරලා තියෙන්නේ රාජ්‍යාංශ විශ්‍රාමයටපත් අහිමි කරන එක. ඒතර මේ විදිහට ගත්තම හේතු ගණනාවක් මත වැඩ කරන ජනතාවට තමන්ගේ කප්පාදු කරන අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සහ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අරගලයක් තමයි මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. වතුකරේ ජනතාව ගත්තම ඔවුන්ට බලවත්ම අසාධාරණයක් කරලා තියෙන වර්තමාන ආණ්ඩුව මැදිහත් වෙලා. මැති ඇමතිවරු මැදිහත් වෙලා, කම්කරු ඇමති මැදිහත් වෙලා, අගමැති මැදිහත් වෙලා ඔවුන්ගේ සාමූහික ගිවිසුම දැන් අවුරුද්දකුත් මාස 4ක් අස්සන්න කර කල් දාලා තියෙනවා. ඒක බරපතල ඔවුන්ගේ අයිතිවාසිකම් නුදුරා ගැනීම. අපි කවුරුත් දන්න ඔවුන් දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන්න කියලා අරගලයක් කරගෙන යනවා. සාමූහික ගිවිසුම පැහැදිලිවම අස්සන් නොකරන්නේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන්න වෙන නිසා. ඒක කල් දමමින් තිබෙනවා. ඒ නිසා පෞද්ගලිකාංශයටත් රාජ්‍යාංශයටත් වතුකරේ ජනතාවටත් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අරගලයකුත් තමන්ගේ මෙතෙක් තිබුණු අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව අරගලයකුත් මේ මැයි දිනේ එනකොට ගොඩ නැගිලා තිනවා. ඇත්තටම වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නේ කිරුල්ලපනටද යන්නේ ගාල්ලටද යන්නේ කියන එක නෙමෙයි. අද සාකච්ඡාව බවට පත් කරලා තිනවා යන්නේ කිරුල්ලපනටද ගාල්ලටද කියලා. මේක තමයි තියෙන ඛේද වාචකය. වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නය සාකච්ඡා වෙන්නේ නැහැ. වැඩ කරන ජනතාවගේ කප්පාදු කරලා තියෙන අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පෙළ ගැහෙන්නේ කොහොමද කියන සාකච්ඡාවක් නෑ. ඊට පැහැදිලිවම වැඩ කරන ජනතාවට අපි අවධාරණය කරන්න ඕන කප්පාදු කිරීම විශාල ප්‍රමාණයක් තිබෙනවා. දිනා ගැනීමට අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් පෙළ ගැහෙන මෙයි රැලියක් සහ මෙයි පෙළපාලියක් අවශ්‍යයි. කම්කරුපන්තිය දැවැන්ත ආකාරයකින් පළවෙනිදා වෙනකොට තීරණයක් ගන්න ඕන. දෙවෙනිදා ගේන්න නියමිත දෙවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මේ බදු ප්‍රතිපත්තිය පරාද කරන්න. එහෙම නැත්නම් දෙවෙනිදා සිට සිද්ධ වෙන්නේ මෙතෙක් තමන් පරිහරණය කරපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය පරිහරණය කිරීම අඩු වෙනවා. එහෙනම් මේ දිනයක් සමරන්න ඕනේ කැප කරන්න. කැප නොකරන පාලකයෝ ඉන්න රටක වැඩ කරන ජනතාව කැපකිරීම කරන්න මේ දින සමරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ යන්නේ කිරුළපනටද එහෙම නැත්නම් යන්නේ ගාල්ලටද කියන එක මේ රටේ වැඩ කරන පන්තියට අදාළ වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයාට පෞද්ගලිකාංශ සේවකයාට වතු සේවකයාට වගේම මාධ්‍යවේදීන්ටත් මේ වෙනකොට ආණ්ඩුව ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මාධ්‍යවේදීනුත් අපිට අනුව වැඩ කරන ජනතාවගේ පංගුකාරී කොටස්කාරී. අද වෙනකොට අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේම ජනාධිපතිවරයාත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට වගේම මාධ්‍ය ආයතන ප්‍රධාන කර්තෘවරුන්ට තමන්ගේ නිල නිවාස වලට කැඳවලා තර්ජනය කරන්න පටන් අරන් තිබෙනවා. නිදහසේ ලියන්න, කැමරාව මෙහෙවන්න, පෑන හසුරවන්න තියෙන ඉඩකඩට අද බාධා එල්ල කරමින් තිබෙනවා. හැම පැත්තකින්ම ගත්තොත් යහපාලන ආණ්ඩුව කියාගෙන ඉදිරියට ආවට සියලුම ශේෂ්ඨවල ජනතාවට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා විවෘත වෙළඳපොලේ 1200ට තිබුණු පොහොර මිටිය මේ ආණ්ඩුව 3500 කරා. ගොවි ජනතාව අරගලයක් කරලා යන්තම් ඒක 2500 කරගත්තා. ඒකෙන් යම්කිසි සහනයක් තියෙනවා. නමුත් 1200ට තිබුණු පොහොර මිටිය ගොවියෝ පාවිච්චි කරලා විශේෂයෙන් එළවලු පළතුරු සහ තේ ගොවියෝ පාවිච්චි කරලා 2500 ගානේ පාවිච්චි කරනකොට ඒ පොහොර මිටිය එළවලු මිලට මොකද වෙන්නේ? පළතුරු මිලට මොකද වෙන්නේ? තාම වෙළඳපොළට ආවේ නෑ මේ අලුත් මිල පාවිච්චි කරලා කරන නිෂ්පාදනය. එතකොට 1200ට තිබුණු පොහොර මිටිය 2500ට අරගෙන නිෂ්පාදනය කරලා ගොවියෝ එළවලු පළතුරු එළියට එනකොට වෙළඳපොළට එනකොට අනිවාර්යෙන් ඒ වගේ මිලයක් දෙගුණයක් වෙනවා. ඒක වළක්වන්න බෑ. තාම මේ පිටපත සාකච්ඡාව ආවේ නෑ. මොකද එම මිලට පොහොර යොදලා නිෂ්පාදනය කරන එළවලු පළතුරු තාම වෙළඳපොළට ආපු නැති නිසා. එතකොට එක පැත්තකින් වැට් බද්ද ගහලා කප්පාදුවක් ඉදිරිපත් කරලා තිබෙනවා අපි පරිහරණය කරපු භාණ්ඩ හා සේවා ප්‍රමාණය. අනිත් පැත්තෙන් තව බඩු මිල වැඩිවීම සඳහා අවශ්‍ය කරන තත්ත්වයේ සූදානම්. ඒතර හැම පැත්තකින්ම මේ මැයි දිනේ එන්නේ ගොවියටත් කම්කරුවටත් සමස්ත වැඩ කරන ජනතාවටත් දැවැන්ත අභියෝගයක් මේ ආණ්ඩුව එල්ල කරලා තියෙන මොහොතක.
ඒ අභියෝගය ජය ගන්න වැඩපිළිවෙලක් සහිතව මේ පාර මේ දිනේ සැමරිය යුතුව තිබෙනවා ආණ්ඩුවට දැනෙන ආකාරයකට. ඒක කරන්න බෑ කිරුළපනටවත් එහෙම නැත්නම් ගාල්ලටවත් එහෙම නැත්නම් කැම්බල් එකටවත් ගිහිල්ලා. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අපි කවුරුත් දන්නවා මේක ජාත්‍යන්තර කම්කරු දිනේ. වැඩ කරන ජනතාවගේ පාට රතු, නිලුත් නෙමෙයි කොළත් නෙමෙයි. තමන්ගේ දේශපාලන පක්ෂයක රැස්වීමක් තියාගන්න වෙලාවට තමන්ගේ පක්ෂවල පාට දාගෙන රැස්වීම කරගන්න එක වෙනම කතාවක්. වැඩ කරන ජනතාවට බෑ නිල් පාට කොඩියක් යට ඉඳලා ජාත්‍යන්තර කම්කරු දිනේ සමරන්න. ශ්‍රී ලංකාවේ රැස්වීමක් සමරගන්න පුළුවන්. වැඩ කරන ජනතාවට බෑ කොළ පාට කොඩියක් යට ඉඳගෙන මේ දිනේ සමරන්න. නමුත් එහෙම කරනවා. ඒක නොමග යවීමක්. නොමග යවලා තියෙන්නේ. අපි වැඩ කරන ජනතාව දැනුවත් කරන අරගලයක් කරනකොට දැනුවත් කරලා සටන් කිරීමේ අරගලයක් කරනකොට පාලකයෝ මොකද කරන්නේ? වැඩ කරන ජනතාව නොමග යවලා වැඩ කරන ජනතාව කොල්ල කෑමට වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා අපි වැඩ කරන ජනතාවට ඉස්සෙල්ලම කියන්න ඕන කම්කරු දිනේ සමරනවා නම් ඒක ජාත්‍යන්තර කම්කරු දිනේ නම් සමරන්නේ ඉස්සෙල්ලම රතු කොඩියක් හොයාගන්න කියලා. නිල් කොඩි, කොළ කොඩි, දම් පාට කොඩි, වෙන වෙන පාට කොඩි ඔක්කොම අත්හැරලා. කුමන හෝ තැනක රතු පාට කොඩියක් තෝරගන්න ඕන වැඩ කරන ජනතාව පළමුව. දෙවනුව තෝරගන්න ඕන වැඩ කරන ජනතාව වෙනුවෙන් සටන් කරන අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අරගල කරන රතු පාට කොඩිය. ඒතර වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තර සංකේතය දෑකැත්තයි මිටියයි. වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තර සංකේතය අලියවත් අතවත් වෙනත් පක්ෂයක ලකුණක්වත් නෙමෙයි. මේක පක්ෂවල බල අරගල ප්‍රදර්ශනය කරන පක්ෂවල බලය පෙන්වන එකක් නෙමෙයි. මේක වැඩ කරන ජනතාවගේ බලය පෙන්වන දිනයක්. ඒතර වැඩ කරන ජනතාව පක්ෂ දේශපාලනේ පැත්තකට දාලා මෙතන කරන්න ඕන දේ තමයි වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සමත් ශක්තිමත් ආණ්ඩුවට බලපෑම් කරන බලපෑමක් කළ හැකි ආකාරයට මේ දිනේ සමරන එක. ඒ නිසා අපි වැඩ කරන ජනතාවට ආරාධනා කරනවා නව ආර්ථිකයක් ඒ වගේම නව සමාජයක් වෙනුවෙන් වැඩ කරන ජනතාව පෙළගස්සන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සමත් වන මේ රැළියට සහ මේ පෙළපාලියට සහභාගී වෙන්න කියලා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මේ රැළිය සහ මේ පෙළපාලිය. මීට කලින් අපි කවුරුත් දන්නවා මේ දිනය ඔය ප්‍රධාන පක්ෂ දෙක කියන පක්ෂ දෙක කිලුටු කරේ මේ දිනේ දවසේදී. මේ දිනේ දවසේ මේ පෙළපාලියේදී මේ රැළියේදී බේබදු අරගල සටන් සහ විවිධ චොකා බයිලා නටනේව නටලා මේ දිනේ සම්පූර්ණයෙන්ම මේ අර්ථය විකෘති කරන අරගලයක් කරා. මේ පාර මේ පක්ෂ දෙකම අද කරගෙන යනවා මේ දිනේට කලින් මේ දිනේ වටිනාකම නැති කරන තත්වයකට පත් කරලා තිබෙනවා. තමන්ගේ පක්ෂවල බල අරගල සඳහා මේ දිනේ යොදා ගන්න මේ දිනේ කිලුටු කරන වැඩ කරන ජනතාවගේ ශ්‍රේෂ්ඨ දිනය කිලුටු කරන තත්වයකට අද වෙනකොට පත් කරලා තිබෙනවා. මේ දිනේට කලින්ම මේ දිනේ වටිනාකම මේ විදියට කෙලසන පක්ෂත් එක්ක නායකයොත් එක්ක මේ දිනේ සඳහා පෙළ ගැහෙන්න එපා කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ වැඩ කරන පන්තියෙන් කරනවා. අභියෝගයක් තියෙනවා. දෙවනි දවසේට අපි ලෑස්ති වෙන්න ඕන මේ දිනේ සමරලා අවසන් වෙලා ඒ අභියෝගයට මුහුණ දීලා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න අරගලයකට දැන් සූදානම් වෙන්න වෙලා තියෙනවා ජාතික මට්ටමේ වැඩ වර්ජනයකට. රාජ්‍ය පෞද්ගලික වතු සියලු දෙනා එකතු වෙලා මේ දිනෙන් ශක්තිමත් කරන්න ඕන ඒ වැඩ වර්ජනය සඳහා අවශ්‍ය කරන වටපිටාව. විශ්‍රාම වැටුප අවශ්‍ය කරලා නම් 10000 වැටුපට එකතු කරනකොට ඒක කරලා නැත්තම් සියලු දීමනා වැටුපට එකතු කරන්න අරගලයක් තිබ්බ වටපිටාවක 2500ක් එකතු කරනවා කියලා ඒකත් තාම කරලා නැත්තම් විශ්‍රාමිකයෙකුගේ අයිතිවාසිකම තහවුරු කරලා නැත්තම් පෞද්ගලික අංශයේ අයිතිවාසිකම් ලබා දීලා නැත්තම් මේ සියල්ලම සැලකිලට ගත්තම වැඩ වර්ජනයකට දින නියම කර ගැනීම තමයි මේ පාර මේ දිනේදී කරගන්න තියෙන්නේ. මේ දිනෙන් පස්සේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා සහයෝගය දෙන පක්ෂත් සම්බන්ධ කරගෙන මේ වැඩි කරපු බද්ද අහෝසි කරගන්නත් දිනා ගන්න තියෙන අයිතිවාසිකම් දිනා ගන්නත් අරගලයකට
සූදානම් වෙන්න ඕන මේ දිනේදී සඳහා ශක්තිය ධෛර්යය එකතු කරන්න පෙළ ගැහිමු කියලා ඉල්ලමින් වැඩ කරන ජනතාවට ජය වේවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරමු. විශේෂයෙන් මේ දිනේ පිළිබඳවත් වැඩබදු ඉහළ දැමීම පිළිබඳවත් කරුණු කාරණා ප්‍රමාණයක් සඳහන් කරා. ඒ වගේම මේ දවස් මේ දිනවල විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් අදහසක් ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි අපේ අදහස. ඔබ දන්නවා මේ ආණ්ඩුව ආපු විගසම ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙනාපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවා මහ බැංකු බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව බරපතල වංචාවකට චෝදනා ලැබුවෙක් වුණා. ඒ චෝදනාවේ තිබුණෙම මිලියන 1000ක බැඳුම් කර නිකුත් කරන්න කියලා මිලියන 10000ක් ලබා දීලා ඒක තමන්ගේ බෑනගේ කොම්පැනි හරහා වැඩිපුර ණය අරගෙන වැඩිපුර ණය අරගත්ත කතාවක්. ඒතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා පවා මැදිහත් වෙලා ඉල්ලීමක් කරා මේ මහ බැංකුව අධිපතිවරයා ඉවත් කරන්න කියලා. හැබැයි ඒකට කන් දුන්නේ නැහැ ආණ්ඩුව. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු පිරිස ඒකට කන් දුන්නේ නැහැ. ඔහු අදටත් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරනවා. ඒතර ඒ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් ඉන්න ඔහු පහුගිය දිනවලත් මෙවැනිම දැවැන්ත ගනුදෙනුවක් සිද්ධ කළා. මොකද සතිපතා අපේ රටේ මහ බැංකු බැඳුම් කර නිකුත් කරනවා, කල්පිරණේවා ගෙවනවා, ඒක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පෙබරවාරි මාසේ අවසානයේ සිද්ධ වුණා ගනුදෙනුවක් ඒත් අර මුල් ගනුදෙනුව වගේම එකක්. මිලියන 40000ක ණය ගන්න ටෙන්ඩර් කැඳවලා එහෙම නැත්නම් බැඳුම් කර නිකුත් කිරීම සඳහා දැන්වීම පළ කරලා 80000ක් ගන්නවා. වසර 10ක බැඳුම් කර මේ සඳහා ලබා දෙන්න. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ 40000 දැන් හැමදාම ගන්න ඕනේ කියලා දන්නවා. ඉල්ලුම් කරනවා කියලාත් දන්නවා. 40000 වෙනකොට 80000ක් ගන්න යන්නෙම ආපහු මේ අර පරණ සුපුරුදු ගනුදෙනුම නැවත වතාවකින් අලුත් කරනවා. පහුගිය අවුරුද්දක් පුරාවට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු බැඳුම් කර ප්‍රාථමික වෙළඳපොළේදී අරගෙන වැඩිපුරම විකුණලා තියෙන්නේ මහ බැංකුව අධිපතිතුමාගේ බෑනගේ කොම්පැනි. එතකොට ඔහු මේ තනතුර දැරීම පවා බරපතල වැරද්දක්. හැබැයි ඒක මුදල් ඇමතිවරයටවත් අගමැතිවරයටවත් මේ වෙලාවේ ජනාධිපතිවරයවත් මේ ගැන කිසිවක් කතා නොකර සද්ද වහලා යනවා. මේකේ හානිය වෙන්නේ වැඩ කරන ජනතාවට. ඒ මොකද අපේ රටේ ලොකුම අරමුදල තියෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවටයි. සේවක අර්ථසාධක අරමුදල. බිලියන 1300ක් තියෙනවා සේවක අර්ථසාධක අරමුදල මේ වෙනකොට. බිලියන 1300 අරමුදල එය මුදල් කිරීම එහෙම නැත්නම් ඒ ආයෝජනය කිරීම සඳහා පාවිච්චි කරන ප්‍රධානම වෙළඳපොළ තමයි මේ මොහොතේ අර්ථසාධක අරමුදලේ වැඩිපුරම සල්ලි තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ රජයේ බැඳුම් කරවල. ඒ නිසා දෛනිකව එහෙම නැත්නම් සතිපතා අලුත් වෙන මේ බැඳුම් කර සඳහා මේ භාණ්ඩාගාර බිල්පත්වල බැඳුම් කරවල අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කරනවා. මේකේ බරපතලම කාරණේ තමයි අර්ථසාධක අරමුදලට බැඳුම් කර ප්‍රාථමික වෙළඳපොළෙන් ගන්න එහෙම නැත්නම් ඒ සඳහා ඉඩ හැදුවොත් එහෙම අර්ථසාධක අරමුදලට ඍජුව මේ මිලදී ගැනීම කරගන්න පුළුවන්. නැත්නම් මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට දැන් මොකද කරන්නේ? අර්ථසාධක අරමුදල ප්‍රාථමික ගැනුම් කරුවන්ගෙන් තමයි මිලදී ගැනීම කරන්නේ. ප්‍රාථමික ගැනුම් කරුවන්ගෙන් මිලදී ගැනීම කරනකොට වුන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට අර්ථසාධක අරමුදලට තමන් මේ මිලදී ගත බැඳුම් කර විකුණනවා. මහ බැංකුවෙන් ගන්නවා ප්‍රාථමික ගැනුම් කරුවන්. ප්‍රාථමික ගැනුම් කරුවන් ද්විතීයික වෙළඳපොළේදී අර්ථසාධක අරමුදලට මේවා විකුණනවා. අර්ථසාධක අරමුදල විකුණද්දී මේවා අපි පහුගිය කාලේ මේ පිළිබඳව සොයා බැලුවා. මේ බැඳුම් කරවලින් මිලියන 1000ක බැඳුම් කර 100ට එහෙක ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ඩිස්කවුන්ට් ඒ කියන්නේ මිල අඩු කිරීමක් අර පොලි අනුපාතයේ ලැබෙන ආදායම අඩු කිරීමක් 100ට එකක් කරලා අර්ථසාධක අරමුදලට දුන්නහම අර්ථසාධක අරමුදලට කල්පිරෙද්දි සිද්ධ වෙන පාඩුව මිලියන 80ක් 1 මිලියන 1000කට. ඒතර අර්ථසාධක අරමුදල මේක ගත්තා නම් ඍජුව මේ පාඩුව වෙන්නේ නැහැ. මේක සේවකයට ඉතුරු වෙන සල්ලි. අර්ථසාධක අරමුදලට මේක වැඩේ කරන්න දෙන්නේ නැතුව අර්ථසාධක අරමුදල මේ විදිහට මිලදී ගන්න ඉඩ හදන්නේ නැතුව ප්‍රාථමික ගැනුම් කරුවන්ගේ මිලදී ගැනීම සඳහා ඉඩ හැදීම හරහා ඉතා විශාල අලාභයක් අර්ථසාධක අරමුදලට සිදු කරමින් තියෙනවා. අර්ථසාධක අරමුදලට සිදු කරන මේ අලාභය අර්ථසාධක අරමුදලත් එක්ක සැලකුවාම ඉතාම පොඩි. ඒක නිසා තමයි පහුගිය කාලේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා මේ පිළිබඳව නඩුවකට කරුණු ගොනු කරා.
බිලියන 1300ක් තියෙන අරමුදලෙන් 100ට එකක් කියලා කියන්නේ බිලියන 13ක්. බිලියන 13ක් මිලියන 13000ක්. එතකොට ඒ අරමුදල සාමාන්‍ය වාර්ෂිකව බිලියන 100කට ආසන්න ආයෝජන ආදායමක් ලබනවා. බිලියන 100කට ආසන්න ආයෝජන ආදායමක් ලබනවා අර්ථසාධක අරමුදල. ඒකෙන් 100ට එකක් කියන්නේ බිලියනයක්. එහෙම දැවැන්ත අරමුදලක් ඊටාම සූක්ෂම ලෙස මහා භාණ්ඩාගාරයත් ඒ වගේම මහා භාණ්ඩාගාරයේ අධිපතිවර මහා බැංකුවේ අධිපතිවරයාත් මේ අය ඊටාම අවබෝධයෙන් මේ විදිහේ ජාවාරම්ග නියැලිලා ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට මේට කලින් මේ පිළිබඳව කරුණු කිව්වා. සේවක අර්ථසාධක අරමුදල මේ විදිහට කොල්ල කණ එක වහම නවත්තන්න ඕනේ. සේවක අර්ථසාධක අරමුදල මේ රටේ වැඩ කර ජනතාවට අයිති. ඒ නිසා මේ සිදුවෙන වංචා නවත්තලා ආයෝජනය සඳහා අර්ථසාධක අරමුදල ඉඩ හදන කටයුත්ත ආණ්ඩුව කරන්න ඕනේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ සිදු කරන බැඳුම් කර වංචාව පිළිබඳව මේ බැඳුම් කර නිකුත් කිරීම හරහා සිදු කරන මේ වංචාව පිළිබඳව අපි ඉදිරියේදී අල්ලසා දූෂණ විමර්ශන කොමිසමටත් ඒ වගේම දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයටත් පැමිණිලි කරන්න මේ බදාදා පැමිණිලි කරන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුව හිතාමතා අවබෝධයෙන් එකතු වෙලා මහ බැංකුවේ අධිපතිවරයයි බෑනගේ කොම්පැනියයි හරහා අර්ථසාධක අරමුදල මුදල් වංචා කරනවා. ඒක අගමැතිවරයාත් මුදල් ඇමතිවරයාත් ඍජුව දන්නවා. ඒ නිසා මේ වංචාව වහාම නැවැත්විය යුතුයි. ඒ සඳහා අපි මේ රටේ ජනතාවටත් වැඩ කරන ජනතාවටත් කියන්නේ තමන්ගේ අරමුදල් කොල්ල කන තමන්ගේ අරමුදල මේ විදිහේ සංවිධානාත්මක කොල්ල කන මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව හඬ නගන්න එකතු වෙන්න කියන පණිවිඩය තමයි අපිට මේ වෙලාව කියන්නේ. නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් කඩිනමින් ඉල්ලලා අපි මේ පිළිබඳව අල්ලසා දූෂණ විමර්ශන කොමිසම පැමිණිලි කරන්න කටයුතු කරනවා. අමතර කාරණාවක් තියෙනවා, විශේෂම කාරණාවක්. මෙතෙක් තොග සහ සිල්ලර වෙළඳාමට වැට් බද්ද අය කරේ නැහැ. ඒතර පළවෙනි වතාවට තොග සහ සිල්ලර වෙළඳාමටත් 115 වැට් බද්ද අය කරනවා. ඒ කියන්නේ මොවුන් කියන විදිහට කාර්තුවක ආදායම මිලියන 30ට වඩා වැඩි නම් මිලියන 3ට වඩා වැඩි නම් එවැනි ව්‍යාපාර ආයතන වලට මේ බද්ද අය කරනවා කියන එක. සරලව ගත්තොත් කඩේක දවසක ආදායම රුපියල් 33333ට වැඩි නම් ලාච්චුවේ තියෙන සල්ලි ප්‍රමාණය හැන්දෑවට ගණන් බැලුවම ලැබිච්ච ආදායම රුපියල් 33333ට වැඩි නම් ඒ හැම ආයතනයක්ම මේ 115 වැඩි කරපු බද්දට යටත් වෙනවා. ඒ නිසා මේක තමයි බරපතල මේක මේ එකතු කළ වැට් බද්ද කියන්නේ එකතු කළ අගේ මත බදු. මේ මූල ධර්මයටත් පටහැනි. සාමාන්‍ය කඩේක බිස්නස් එක එතන වෙන්නේ බයින් ඇන්ඩ් සෙලින්. ඒතර මිලදී ගැනීම සහ විකිණීම. මිලදී ගැනීම සහ විකිණීමේදී යම්කිසි අගයක් එකතු වෙන්නේ නැහැ. ව්‍යාපාරකදී කඩේකදී හાર્ඩ්වෙයාර් එකකදී අලුතෙන් මුකුත් එකතු වෙන්නේ නැහැ. එකතු කළ අගය ඇත්තටම එකතු කළ අගය මත බදු ගහන්නෙම යම්කිසි භාණ්ඩයකට යම්කිසි අගයක් එකතු වුණොත්. ඒ නිසා මේ බදු අය කිරීම වැට් මූලික බදු ප්‍රතිපත්තියට මූල ධර්මයටත් පටහැනි. ඒ මූල ධර්මයටත් පටහැනි බද්දක් මේකේ අය කරනවා. සෑම ව්‍යාපාරයක්ම මෙවැනි ආදායමක් ලබන මෙවැනි ගණදුනුවක් දවසකට සිද්ධ වෙන සෑම ව්‍යාපාරික ස්ථානයක්ම මේ බද්දට දෙවෙනිදා ඉඳලා යටත් වෙනවා. මේක ඊටාම බරපතල දෙයක්. ඊළඟට නව ආර්ථිකයක් නව සමාජයක් ගොඩනැගීම අරමුණු කරගෙන අපේ රතුමැයි පෙළපාලිය මැයි පළවෙනිදා දවල් 12ට දෙහිවල එස්.එස්. ජයසිංහ පාසල් ක්‍රීඩා භූමියෙන් ආරම්භ වෙනවා. දවල් 12ට ආරම්භ වෙන රතුමැයි පෙළපාලිය හවස 4 වෙනකොට කොළඹ BRC පිටියට ළඟා වෙනවා. කොළඹ BRC පිටියේදී ජනතා විමුක්ති පෙරමුණේ යෝධ රතුමැයි රැළිය අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා අපි ඒ කම්කරු ලෝක කම්කරු දිනය සැමරීම සඳහා අපි රැළිය සහ පෙළපාලිය පවත්වනවා. ඒ සඳහා ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් මෞරිකොස් සහෝදරයා සහභාගී වෙනවා. ලෝක වැඩ කරන ජනතාවගේ සමිතියේ ප්‍රධාන ලේකම්වරයා මැයි පළවෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලියට සහ මැයි රැළියට සහභාගී වීමට නියමිතව තියෙනවා.
පැහැදිලිව එතනින් එහා ගිහිල්ලා ජාත්‍යන්තර කම්කරු දිනයේ සැමරීම සඳහා වැඩ කරන ජනතාවගේ සටන ශක්තිමත් කිරීම සඳහා පවත්වන මැයි පෙළපාලිය සහ රැලියක්. වෘත්තීය සමිති, ගොවි සංවිධාන, දීවර සමිති සියලු සංගම් මේ සඳහා සහභාගී වෙනවා. එතන තමයි ඇත්තටම වැඩ කරන ජනතාවගේ ශක්තිය තියෙන තැන. ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ නායකයා සහභාගී වීමෙන්ම ඒක තහවුරු කරනවා. පක්ෂ දේශපාලනය ඉක්මවා ගිහිල්ලා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන අරගලයේ සටනේ ජාත්‍යන්තර සටනේ කොටස ශ්‍රී ලාංකීය භූමිය තුල නිවැරදිව මෙතන සිදුවෙන නිසා තමයි ජාත්‍යන්තර මේ ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ නායකයා මේ දිනේට සහ මේ රැලියට පෙළපාලියට සහභාගී වෙන්නේ. ඔහුට ලෝකේ තවත් රටවල් තියෙනවා සහභාගී වෙන්න. ඔහු ලංකාවට මේ වෙලාවේ සහභාගී වෙන්නෙම දිගටම අපිත් එක්ක අපේ කටයුතුත් එක්ක තිබුණු පැහැදීමත් එක්ක වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව කරගෙන යන අරගලයත් එක්ක ඒකට ශක්තියක් විදිහට තමයි අපිව දිරි ගන්නවන්න විශේෂයෙන්ම ජෝර්ජ් මෞරිකෝස් සහෝදරයා සහභාගී වෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයවත් ඔය ආපු විදිහට කිරුළපන හරි ගාල්ලේදී හරි ඔය පවත්වන ඒවට ලෝක පරිමාණයේ කිසිදු වෘත්තීය සමිතියක පුළුටක්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ කරගන්නත් බෑ. උත්සාහ කරත් බෑ. මොකද ඒවා කම්කරු දින සැමරීම් නොවන නිසා. ගිය අවුරුද්දෙත් කිරුළපනදී කරා මේක. අලුත් එකක් නෙමෙයි. ගිය අවුරුද්දේදීත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා කියන මහින්ද රාජපක්ෂ මහත්තයා මූලික කරගෙන කිරුළපනදී කරා. ජනතාව සහභාගී වුණේ නැහැ. අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා වාහනෙන් බැස්සේ නැහැ. ගියපාර කිරුළපන එක අපි හිතනවා එවැනි තත්ත්වයක් මේ පාර කිරුළපන එකේ තිබෙයි කියලා. මේක හැමදාම කියන කතාවනේ. ඒ කියන්නේ අපේ රටේ අයවැය ලොකු පරතරයක් තියෙනවා. රාජ්‍ය ආදායමට වඩා වැඩි අපි වාර්ෂිකව ගෙවන්න තියෙන ණය පොලියයි වාරිකයයි. එතකොට අපි ණය ගැනීම පිළිබඳව අපේ සැලසුමක් තියෙනවා. සහ අපි මේ මාසේ ගෙවන්න ඕනේ කොච්චරද, ලබන මාසේ ගෙවන්න ඕනේ කොච්චරද ශ්‍රී ලංකා මහ බැංකුව මේව මාසිකව ගණන් හදලා දානවා. එතකොට නිකන් කඩේට ගිහිල්ලා තව බඩුවක් අමතක වුණා. ඒ නිසා ඒක ණයට අරන් එනවා වගේ ණය ගන්න බෑ. මොකද ඒකෙන් වෙන්නේ මූල්‍ය වෙළඳපොළ තුල බරපතල ප්‍රශ්න ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි මේවා සිද්ධ වෙන්නෙම සැලසුමක් නැතුව. එක සතියකින් ගන්න ඕනේ 40000යි විලා තව 40000ක් ගන්න උවමනාව තියෙනවා නම් ඊළඟ සතිය දාන්න පුළුවන්. සතිපතා මේ වැඩ වෙනවා. මිලියන 1000 2000 3000 4000 5000 මෙහෙම ගන්නවා. අවශ්‍යතාවයන් මත සමාන ටික වැඩි කරලා ගන්නවා. ඒ වැඩි කරලා ගන්න එකක් තමයි ඔය ආපහු 40000 දාලා 80000ක් ගන්න. එතකොට එක ෂැනින් එක රයින් මේක වෙන්නේ නැහැ නේ මේ 40000 දාලා තව 40000ක් ගන්න ඕන කියලා. ඒ ගමන්ම ඊළඟ සතියකට දාලා නෝටිස් එකක් දාන්න පුළුවන්. පහුවදාට දාන්න පුළුවන් අවශ්‍යතාවය දැනෙච්ච තැනින් නෝටිස් එක සෙන්ට්‍රල් බැංකුවට අහවල් දවසේ මේ ටෙන්ඩර් එක ඉවරයි ඊළඟ දවසේ මේක තියෙනවා. හැබැයි එහෙම නැතුව මේ කරන්නේ පොලි වැඩි පොලි වලට මේක ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන්නේ සමහර අය මේ ප්‍රාථමික ගනුදෙනු කරුවන් මේවා ඉල්ලන්න ඕනේ. අඩුම තරමේ 110ක් ඉල්ලන්න ඕනේ දැම්මහම. ඒක තමයි ඒගොල්ලන්ගේ නිල නොවන එකඟතාවය. 110 ඉල්ලද්දී සමහර අය නොගෙන සිටීම සඳහා වැඩි පොලියට දානවා. මහ බැංකුව අධිපතිවරයාගේ බෑනෑ කම්පැනි පළවෙනි අවස්ථාවේ මිලියන 5000ක් දෙන්නේ 12.5 දක්වා වැඩි වෙන්නේ 9.5 තිබිච්ච පොලි අනුපාතය 12.5 දක්වා ඔහු වැඩි කරන්නේ මේ තියෙන තත්ත්වයන් එක්ක. ඒ නිසා මේක මේ අර අවශ්‍යතාවයන් නිසා හරි මේ රජයේ හදිසි අවශ්‍යතාවයන් නිසා හරි ගත්තේව නෙමෙයි. මේවා ඊටාම අවබෝධයෙන් කරන ඩීල් වංචා ඒක ඊළඟට පටවන්නේ අර්ථසාධක කරමුදලට. මොකද ඔහුගේ මහ බැංකුව අධිපතිවරයාගේ බෑනගේ බැංක් ස්ටේට්මන්ට් එක එහෙම නැත්නම් සමාගමේ වාර්ෂික වාර්තාවරම් බැලුවොත් එහෙම මාස 6ට මිලියන 1500ක සුද්ධ ලාභ ලබනවා.
ගඩොල් කැටයක්වත් හදන ආයතනයක් නෙමෙයි. මේ මූල්‍ය වෙළඳපොලේ උපකරණ එහා මෙහා කරනවා මහ බැංකුවේ අධිපතිවරයාගේ ආශිර්වාදය සහ උපදෙස් මත. එහෙම නැත්නම් ඔවුන්ගේ තොරතුරු මත මේගොල්ලෝ මේවා බෙදා ගන්නවා. නිසා ඒක වහගන්න හද එතුමා මේ එක එක කතා කරුවට හරියන්නේ නැහැ. බරපතල වංචාවක් කරලා තියෙනවා. ඒ වංචාව පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙන්නේ අගමැතිතුමාගේ යාළුවා නිසා තමයි. අද ජනමාධ්‍යයේ ප්‍රධාන පිටුවට ඇවිල්ලා තිබ්බ ශ්‍රී ලංකන් එයා නැවතත් පෞද්ගලික කරණයේදී ඔබතුමාලා මේවට යන්නකම බලන් ඉන්නවා. දැන් රවි කරුණානායක මහත්තයා අවුරුදු කාලේ ඇමරිකාවට ගිහිල්ලා මහා ලොකු සුගෝසාවක් කරලා කිව්වා තවත් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරි කාලෙදී ලැබෙනවා. මේක තමයි ඔය යාලංකා සමාගමේ පරිපාලනය මැනේජ්මන්ට් එක පෞද්ගලික ආයතනයට දීමේ රහස වෙන මොකක්වත් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය මුදල් දෙනකොට ඉතා පැහැදිලිව අපිට කොන්දේසි පනවනවා. ඒ කොන්දේසි වල ප්‍රධාන එක තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට ගේනවා. එතකොට විදුලි බල මණ්ඩලය, පෙට්‍රෝලියම් සංස්ථාව, යාලංකා සමාගම එවැනි ආයතන ගණනාවක් තියෙනවා පාඩු ලබන තත්ත්වයේ. ඒ උන්ගේ කොන්දේසි ඉටු කරන්න දැන් යාලංකා ආයතනය පුද්ගලිකකරණයකට ලක් කරන්න ආණ්ඩුව සැරසෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. නිසා මෙතෙක් රජයේ සතුව තිබිච්ච යාලංකා ආයතනය පළවෙනි පියවර විදිහට මෙහි කළමනාකාරීත්වය පෞද්ගලීකරණය කරනවා. දෙවෙනි පියවර විදිහට මුළු ආයතනයම පෞද්ගලීකරණය කළ හැකි. ඒක තමයි මේකේ යන ගමන. ඒ ආණ්ඩුව දැන් පැහැදිලිවම ආර්ථිකයේ තත්ත්වය වෙනස් කරන්න බැරි වෙනකොට ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය තමයි විදේශ ණය ලබා ගැනීම, ජනතාව මත බදු පැටවීම, සහනාධාර කප්පාදු කිරීම, තියෙන රාජ්‍ය දේපල විකුණා දැමීම. මේ හතර තමයි මේ ආණ්ඩුවට තියෙන එකම උත්තරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි යාලංකා සමාගමත් විකුණා දාන්න සැරසෙන්නේ. ඇත්තටම මේ වැරද්ද පටන් ගත්තේ පහුගිය රජේ. රාජපක්ෂ පාලනය තමයි යාලංකා සමාගම මේ තත්ත්වයට පත් කරේ. එහි සභාපති ධූරයට, එහි කළමනාකාරීත්වයට ඒ සඳහා කිසිම සුදුසුකමක් නැති අයව පත් කරලා මේ සම්පූර්ණ බිඳවටන තත්ත්වයකට ආවා. මෙය ගොඩ ගැනීම මේ ආණ්ඩුවේ වගකීම. ඒතර ආණ්ඩුව ඡන්ද පොරොන්දුවක් විදිහට දුන්නේ ඒවා යථා තත්ත්වයට ගේනවා කියලා. යථා තත්ත්වයට ගේනවා කියන්නේ විකුණා දාන එක නෙමෙයි. යථා තත්ත්වයට ගේනවා කියන්නේ රජය මැදිහත් වෙලා ඒ ආයතන ලාභ ලබන තත්ත්වයට ගේන එක. ඒස දැන් ආණ්ඩුව කරන්නේ පළවෙනි පියවර විදිහට ඔළුව එහාට දීලා කඳ මෙහෙ තියාගන්න. එතකොට අපේ වෘත්තීය සමිති සමාජිකයෝ වැඩ කරන අය සේවකයෝ ඒ අය తాවකාලිකව මෙහෙ තියාගෙන කළමනාකාරීත්වය හෙට දුන්නාම ඇත්තටම මේක වෙන්නේ ඔය පාඩුව තවත් ඩබල් ට්‍රිබල් වෙන එක. මොකද ඒ කළමනාකාරීත්වයේ විදේශයක් වුණොත් පෞද්ගලිකයක් වුණොත් ඒක රජයට ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තවත් ඒ ලාභය ඒ පෞද්ගලික ආයතනයේ හුරන් කන එක. ඒ නිසා මේක උත්තරයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ප්‍රශ්නේ තවත් අවුල් වෙන එක. ඒ නිසාම දැනටමත් යාලංකා ආයතනයේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව සටනක් ආරම්භ කරලා තිනවා මේ ආයතනයේ විකිණීමට එරෙහිව. මේ දිනේ මම හිතන්නේ ඒ සඳහාත් හොඳ අවස්ථාවක් වෙනවා. යාලංකා ආයතනයේ විකිණීම වහාම නතර කිරීම සඳහා සටනත් මයි පළවෙනිදම ආරම්භ කරන්න පුළුවන්. රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒකේ ප්‍රධාන වගකීම තියෙන්නේ රජයේ බැරිකම්. ඒත් රජය කරන්න ඕනේ ඒ බැරිකම් වෙනුවට විකුණලා දාන එකනේ. ඉතින් ආණ්ඩුවට බැරි නම් ආණ්ඩුව විසිරුව හැරලා මුළු ආණ්ඩුව පවත්තන් ගෑම පෞද්ගලික කෙනෙකුට දුන්නම හරියන්නේ නැහැ නේ. පුළුවන් කෙනෙකුට ආණ්ඩුව බාර දෙන්න. ඇත්ත කරන්න ඕනේ ඒක නේ. මේ ආණ්ඩුව කියන්නේ හවුල් ආණ්ඩුව. හවුල් ආණ්ඩුවට මේ රටේ ආර්ථිකය, මේ රටේ දේශපාලනය නිවැරදි මගට ගන්න බෑ. කලින් වෙන වෙනමත් මේ රට පාලනය කරා ඒත් බෑ කියලා ඔප්පු කරා. දැන් දෙගොල්ලෝ එකතු වෙලා කරනවා ඒත් බෑ කියලා ඔප්පු කරනවා. එහෙමනම් කරන්න තියෙන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට ගේන්න. එහෙම කරන්න පුළුවන් අයට ආණ්ඩුව බාර දෙන එක. අපි ඒව කරලා පෙන්නලා තියෙනවා. අපි අමාත්‍යංශ දරලා අපි මේ අමාත්‍යංශවල ලාභ ලබන හැටි විතරක් නෙමෙයි. ආදායම් ලබන ලාභ ලබලා ඒ ආයතන කොහොමද දූෂණ වංචාවෙන් තොරව රටේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඉස්සරහට යන්නේ කියලා ප්‍රායෝගිකව පෙන්ලා තියෙනවා. නිසා අපි සහතික කරනවා පැහැදිලිවම
රජයේ මැදිහත් වෙලා මේ රටේ වැඩ කරන ජනතාව මැදිහත් කරගෙන මේවා ලාභ ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. ඇත්තම ගත්තොත් ඒවැ දූෂණ වංචා නාස්ති ඒවා ටික නතර කිරීමම ලාභ ලැබීමේ එක ප්‍රධාන කොන්දේසිය. හොඳයි එහෙනම් මන්ත්‍රීතුමා ඔබතුමාට මේ රජයට ගියා කියනකොට ජාප්ම නෙමෙයි රට වෙනුවෙන්නේ අපිට දෙන්න ඔය ශ්‍රී ලංකන්නේ අපි කරලා පෙන්නන්න. ඒ අමාත්‍ය පාඩු ලබන අමාත්‍යන්ට ඔබතුමාට අරගෙන මේක කරලා පෙන්නලා මෙන්න විතරයින පුළුවන්. ආණ්ඩුවම දුන්නම හරිනේ. අපි කියන්නේ අපිට ආණ්ඩුවම දෙන්න කියලා. මොකද පැලස්තර විසඳුම් මේකට හරියන්නේ නැහැ. ඇත්තටම දැන් ඔය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් ආර්ථිකය හදයි වගේ අදහසක් ඒගොල්ලෝ නිතර කියන කතාවක් තියෙනවනේ. මේ පාර තමයි හොඳටම ඔප්පු කරලා දෙන්නේ බැරි කම. දැන් ගෙදර දින බඩු විකුණන්න ආර්ථික ඥානයක් ඕනේ නැහනේ. දැන් මේ කරන්නේ ගෙදර දින බඩු විකුණනවා වගේ වැඩක්. වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ගෙදර දින බඩු විකුණන එක මහා ආර්ථික ප්‍රාතිහාර්යයක් විදිහට තමයි දැන් මේ කතා කරන්නේ. ඒ වගේම අපිට දැන් විශාල ණය ප්‍රමාණයක් නැවත ලබා ගන්න පුළුවන් කියලා ආයි උදම් අනන මුදල් ඇමති කෙනෙක් ඉන්නේ. දැන් ණය ගන්න එකයි, gedara දින බඩු විකුණන එකයි. මේවා ගත්තම මේ මං හිතන්නේ කාටත් තේරෙනවා මේ සතුටු වෙන්න ඕන කාරණා නෙමෙයි. ණයක් ලැබුණම හරි සතුටක් ලබනවා මේගොල්ලෝ. ඒවා පියවන්න කියලා දැන් බඩු මුට්ටු විකුණනවා gedara දින. ඉතින් එයා ලංකාවේක විකුණන්න ලැබෙන්නේ නැහැ. ඔය රාජ්‍ය ආයතන පද්ධතිය විකුණන්න ලැබෙන්නේ. දැන් ඔබට මතක ඇති රාජ්‍ය බැංකු දෙකක් විකුණන්න ඕන කියලා සාකච්ඡාව තියෙනවා. එතකොට බැංකු වල කාර්යයන් ටික විකුණන්න ගෙනාව අයවැය යෝජනාවක් විදිහට. බැංකු වල ලීසින් කටයුතු ටික අයින් කරන්න යෝජනාවක් ගෙනාවා. බැංකු වල උකස් කටයුතු අයින් කරන්න යෝජනාවක් ගෙනාවා. ඒ වගේම බැංකු දැන් සම්බන්ධ වෙනවා මේ ආනයන කටයුතු වලට. විශේෂයෙන් තෙල් ගෙන්නන කටයුතු වලට බැංකු වල සල්ලි යොදවනවා. එවැනි සියලු කටයුතු වලින් බැංකු ඉවත් වෙන්න ඕන කියලා ආණ්ඩුව යෝජනාවක් ගෙනාවනේ. මේක පිටිපස්සෙත් තියෙන්නේ රාජ්‍ය බැංකු පද්ධතිය වට්ටන එක. ඒතකොට රාජ්‍ය ආයතන පද්ධතියයි සේවාවයි වට්ටලා රජය අයින් වෙන එක එක්සත් ජාතික පක්ෂයේ ඥානගත ප්‍රතිපත්තිය. ඥානගත ප්‍රතිපත්තිය. ඒ ඥානගත ප්‍රතිපත්තියෙන් ආපු යෝජනා තමයි මේ හැම පැත්තකින්ම එක එක විදියට එන්නේ. දැන් අපේ භාණ්ඩ වෙළඳ පොළ විදේශීකරණය කරලා ඉවරයි මේ වෙනකොට 78න් පස්සේ මේ ආපු ගමනත් එක්ක දැන් ඉතුරු වෙලා තියෙනවා සේවා වෙළඳ පොළ විදේශීකරණය කරන්න ජාත්‍යන්තරකරණය කරන්න එහෙම නැත්නම් විදේශීකරණය කරන්න. ඒතකොට ඒකටත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒකට එට්කා එක ගෙනල්ලා තියෙනවා. දැන් මේ ඔක්කොම සමස්තයකට ගත්තම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොවැම්බර් මාසේ අයවැයට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියක් තියෙනවා. ඇත්තටම මේක මතක් කරගත්තම මේ වෙන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඔහු කිව්වා මේ ආර්ථිකයේ පළවෙනි කොටස එහෙම නැත්නම් පළවෙනි පරම්පරාවේ කාර්ය ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ කරා කිව්වා. දෙවෙනි කාර්යභාරය ප්‍රේමදාස මහත්තයන් පටන් අරන් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අවසන් වුණා කිව්වා. තුන්වෙනි පරම්පරාවේ කාර්ය කොටස ඉෂ්ට කරන්න තියෙනවා කිව්වා. දැන් ඒක මොකද්ද තව ඉතුරු වෙලා තියෙන ඉෂ්ට කරන්න මේ ආර්ථිකයේ තුන්වෙනි පරම්පරාවේ කොටස? සේවා වෙළඳපොළ විදේශීකරණය කරන එකයි. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ යමක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ටික විදේශීකරණ එකයි. රාජ්‍ය ආයතන ටික විකුණලා ඒකත් විදේශීකරණය කරන එක. ඉතින් ඔය ටිකට තමයි දැන් මේ මැදිහත් වෙලා අත ගන්න තියෙන්නේ. ඉතින් හරි පැහැදිලි. ඔහුගේ ප්‍රතිපත්තියට අනුව ඔහු වැඩ කරගෙන යනවා. ඒ ප්‍රතිපත්තියට විරුද්ධ සියලු දෙනා ඒකාබද්ධ වෙලා ඒක පරාද කිරීම තමයි අද තියෙන ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒකට අදාළ වැඩ කොටසක් අපි කරගෙන යනවා. ලංකාවේ ජාතික ප්‍රශ්නයට පළාත් සභා ක්‍රමය විසඳුමක් වුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කිව්වා පළාත් සභා ක්‍රමය ජාතික ප්‍රශ්න විසඳන්න සමත් නැහැ කියලා. අවුරුදු 38කට පස්සේ අද ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ලංකාවේ ජාතික සමගිය ඇති කරන්න කිසිසේත්ම ඉවහල් වෙන්නේ නැහැ. එවැනි යෝජනා පළාත් සභාවක සම්මත කිරීම හරහා නැවත ජාතිවාදයේ ඉස්මතු වෙනවා. එක පැත්තකින් දෙමළ ජාතිවාදයේ පෝෂණය වෙනවා අනිත් පැත්තෙන් සිංහල ජාතිවාදයේ පෝෂණය වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය හරහා මේ යෝජනා සම්මත කිරීම හරහා ජාතික සමගිය ගොඩනැගීම නෙමෙයි
ජාතික අසමගිය ජාතිවාදී පෝෂණය වීමක් සිද්ධ වෙන්නේ. නිසා අපි ඒ ප්‍රකාශයෙන් ඇත්තටම රටේ ජාතික සමගිය ඇති වෙනවා කියලා කිසිසේත් පිළිගන්නේ නැහැ. ජාතික සමගියට බාධාවක් වෙනවා. ඒ වගේම තමයි අපේ රටේ ඔය කියන උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ දන්නවා උතුර සහ නැගෙනහිර පළාත් දෙකක් විදිහට වෙන් කරේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා. අපි පක්ෂයක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහට ගිහිල්ලා උතුර නැගෙනහිර පළාත් දෙක වෙන වෙනම පළාත් දෙකක් බවට පත් කරා. ඒ නිසා නැවත ඒකාබද්ධ කරලා එය ෆෙඩරල් රාජ්‍යයක් කරන්න කිසිසේත්ම මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා එවැනි යෝජනාවක් කිසි දවසක ඉෂ්ට වෙන එකක් නෙමෙයි. ඒවා තමන්ගේ බලවමනාවන් සඳහා පමණක් ඉවහල් වෙනවා මිසක් රටේ ජනතාවගේ ජාතික සමගියට ඒක ඉවහල් වෙන්නේ නැහැ. උතුරු මේ ඔක තව ප්‍රශ්නයක් තියෙනවා. උතුරු පළාත් සභාව අසමත් වුණා. පළාත් සභාවක වැඩ කොටස උතුරු ප්‍රදේශයේ ඉටු කරන්න. ඒකත් එක්ක දැවැන්ත ජනතා විරෝධයක් අද තියෙනවා උතුරේ දේශපාලඥයන්ට. විශේෂයෙන් දෙමළ දේශපාලඥයන්ට. ඒ කරන්න බැරි වුණාම ජනතාව වෙනුවෙන් යම් යම් කටයුතු ඒගොල්ලන්ගේ නැවත පැවැත්මට තියෙන එකම කාරණේ තමයි ජාතිවාදය ආපහු උඩට ගන්න එක. ඒ නිසා අර ජනතාව අතර මෙතෙක් අප්‍රසාදයටපත් වෙච්ච එක, ජනතාවගෙන් ඈත් වෙච්ච එක, කලකිරීමටපත් වෙච්ච එක පියවා ගැනීම වෙනුවෙනුත් ඒගොල්ලන්ට මේ වෙලාවේ දෙමළ ජාතිවාදය නැවත මතු කර ගැනීම, වෙනම රටවල් ඉල්ලීම වැනි මාතෘකා අවශ්‍ය වෙලා තියෙනවා නැවත වතාවක් දෙමළ ජනතාව රවට්ටන්න. ඒ වගේම මේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ලොකු මහත්මයා ලාල් විජේනායක මහත්තයාත් එක්ක උඹලා ඉන්න තරහක් තියෙනවා. කිසිම තරහක් නැහැ. එතුමා මේ ළඟදී ප්‍රකාශයක් කරා මේ අපි අවස්ථා දැන් දෙකක් තුනක් ඉල්ලා සිටියා මේ අලුත් ව්‍යවස්ථා ගැන අදහස් දෙවන්න කියලා. තවමත් සම්බන්ධ මහතේවත් ඔබතුමාලවත් එවලන්නේ නැහැ. එතකොට දැන් අපිටත් මතුණා දැන් ඔබතුමාලා මේ ව්‍යවස්ථාව හදන අලින් රණින් මහත්තයයි සම්බන්ධලා මේ ඔබතුමාලා තුන්දෙනා එකතු වෙලා හදපු එකද දැන් දාන්න යන්නේ කියලා මේ අපිට හිතෙනවා නේද? ඔබතුමාලා මේකට වෙනම දෙන්නේ නැත්තේ කලින්ම දීලා තියෙන්නද එහෙමද? මේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිහිටවපු ව්‍යවස්ථාදායක මණ්ඩලය. ව්‍යවස්ථාදායක මණ්ඩලය පහුගිය අප්‍රේල් 5 වෙනිදා පිහිටෙව්වා. දෙවැනි වතාවට මැයි මාසේ 5 වෙනිදා නැවත රැස් වෙනවා. ව්‍යවස්ථා මණ්ඩලයට ඒ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට ඇති කරපු අනිකුත් කමිටු වලට යෝජනා අදහස් දෙන්නේ මේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැතුව විජේනායක මහත්තයත් එක්ක තරහක් එහෙම ප්‍රශ්නයක් අපිට නැහැ. මේ ප්‍රායෝගිකව මේක කරන තැනක් තියෙනවානේ. එතෙන්ට අපි අදහස් ඉදිරිපත් කරනවා. තේරුමක් නැත්නම් වලට ඒක ගිහින් දෙන්න ඕනේ නැහැ. ඔබතුමා අදහස් කරන එක තීරුවක් නැති බඩත් මේ අපරාධ රාජ්‍ය විශාල මුදලක් අරගෙන ලංකාව වටේ අරන් ගියා නේ. ඒක හොඳ කරුණක් මතුවෙන්නේ. ඒක නිවැරදිව සිද්ධ වුණේ නැහැ. ඇත්තටම ජනතාවට ප්‍රමාණවත් විදියට අදහස් ඉදිරිපත් කරන්න කාලය වෙන් කරලා තිබුණේ නැහැ. සමහර අයට විනාඩි 2කින් 3කින් රයිට් කියලා යන්න කියලා තිබුණා. ඒක අර මුනිච්චාවට වගේ කරපු වැඩක්. මහ ජනතාවගේ ඇත්ත අදහස් ගන්න නම් මීට වඩා බිම් මට්ටමට බහැලා බිම් මට්ටමේ ඉන්න ගම්වැසියන්ගේ අදහස් ගැනීම දක්වා මේක යා යුතුයි. ඒ නිසා නියම කාලයක් වෙන් කරලා ඒ කාලෙට රෙඩිමේඩ් කරපු එකක් අරන් එන්න කිව්වම ඒක ඇත්තටම ප්‍රායෝගික නැහැ. ඒ වගේම තමයි එහි වාර්තාවත් දැන් මම දැක්කා සමහර දේශපාලන නායකයෝ කියලා තිබුණා ඒ වාර්තාව කඩිනමින් දෙන්න කියලා. ඉතින් එහෙම කඩිනමින් ඉල්ලන එකත් වැරදි. මොකද යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඒ අධ්‍යයනය කරලා ඒ පිළිබඳ අන්තර් වාර්තාවක් තමයි ලබා දිය යුත්තේ. ඒකත් සාධාරණ නැහැ. ඒ නිසා අර එවැනි නිකන් අර ජනතාවට පෙන්වන්න මෙන්න අපි මිනිසුන්ගේ අදහස් ගත්තා කියලා එහෙම එකක් නේ. එහෙම එකක් ඇත්තරම සාධාරණ ජනතාවගේ අදහස් විමසීමක් වෙන්නේ නැහැ. සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරද්දී අපේ ප්‍රතිපත්තිමය කාරණය අපි ඊටාම ස්ථාවරයක ඉන්නවා. ඒ ස්ථාවරය තුල ඉඳන් තමයි අපි කටයුතු කරන්නේ. කියන්නේ ජන වර්ග පදනමින් හෝ ආගම් පදනමින් හෝ කුල පදනමින් හෝ ලිංග පදනමින් හෝ බලය බෙදීමට අපි විරුද්ධයි. ලාංකීය පුරවැසියන්ට උපරිම වශයෙන් බලය ලැබෙනවට අපි පක්ෂයි. පුරවැසියන්ට බලය ලැබෙන වෙන වෙන ගෝත්‍ර කල්ලි කුල පදනම් වලින් බලය ඉල්ලන ඒවට අපි කොහොමත් එකඟ වෙන්නේ නැහැ. ඒක අපේ ප්‍රතිපත්තිමය පදනම. ඒ පදනමේ ඉඳගෙන අපි ආණ්ඩුක ව්‍යවස්ථාව සකස් කරද්දී ඒකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ආවන් දෙන්නම් වැඩි කියලා තමයි ඉන්නේ.
ව්‍යවස්ථාදායක මණ්ඩලය මණ්ඩලයට පාර්ලිමේන්තුවත් නෙමෙයි.